හොඳයි බලන්න මේකේ පළවෙනි ප්‍රශ්නේ ඔයාලට අපැහැදිලි නම් මොනවද තියෙනවනම් මේ chat වලට දාන්න. පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ මේ එකේ නියුක්ලියික් අම්ලවල තැනුම් ඒකකය මොකක්ද කියලා. එතකොට න්‍යෂ්ටික අම්ල නැත්නම් නියුක්ලියික් අම්ලවල තැනුම් ඒකකය තමයි නියුක්ලියෝටයිඩ් කියන්නේ. එතකොට නියුක්ලියෝටයිඩ් අණු ගොඩාක් එකට එකතු වෙලා ඒකට කියනවා බහු අවයවීකරණය කියලා. නියුක්ලියික් අම්ල අණු ගොඩාක් එකට එකතු වෙන එක. එහෙම නැත්නම් බහු අවයවීකරණය වෙලා තමයි නියුක්ලියික් අම්ල හැදෙන්නේ. න්‍යෂ්ටික අම්ල හැදෙන්නේ. එතකොට නියුක්ලියෝටයිඩ් තමයි තැනුම් ඒකකය වෙන්නේ. දෙවැනි එක පරමාණුවක න්‍යෂ්ටියේ පවතින්නේ මොනවද කියලා තමයි අහන්නේ. පරමාණුවක න්‍යෂ්ටියේ පවතින්නේ මොනවද කියලා. එතකොට න්‍යෂ්ටියේ තියෙනවා ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි තියෙන්නේ. න්‍යෂ්ටියේ තියෙනවා ප්‍රෝටෝන සහ නියුට්‍රෝන. ප්‍රෝටෝන නියුට්‍රෝන තියෙන්නේ දෙවෙනි පිළිතුර. දෙවෙනි එක. තුන්වෙනි එක උභයගුණී ඔක්සයිඩයක් වෙන්නේ. උභයගුණී කියන්නේ ආම්ලික වාෂ්මික ගුණ දෙකම තියෙන එකක්. ආම්ලික වාෂ්මික ගුණ දෙකම තියෙන එකක් තමයි උභයගුණී ඔක්සයිඩයක් කියලා කියන්නේ. එතකොට මෙතන උභයගුණී ඔක්සයිඩය වෙන්නේ ඇලුමිනියම් ඔක්සයිඩ් Al2O3. ඊළඟ වස්තුවක බර මැනීමේ සම්මත ඒකකය. එතකොට බර කියන්නේ බලයක්. ඒ නිසා බරමයින ඒකකය නිව්ටන්. පස්වෙනි එක සත්ව දේහ තුල තැන්පත් ඇති පොලිසැකරයිඩය. එතකොට ශාක තුල තැන්පත් වෙලා තියෙනවා පිෂ්ඨය ලෙස පොලිසැකරයිඩය. සත්තුන්ගේ දේහේ තැන්පත් වෙලා තියෙන්නේ ග්ලයිකෝජන් ග්ලූකෝස් අණු ගොඩාක් එකතු වෙලා එහෙම නැත්නම් බහු අවයවීකරණය වෙලා ඇති වෙලා තියෙන්නේ ග්ලයිකෝජන්. එහෙනම් පහට උත්තරේ එන්නේ 2 වෙනි එක. හයවෙනි එක රූපේ දැක්වෙන ඉන්ද්‍රිකාව. එතකොට සෛල තුල තියෙන විවිධ ඉන්ද්‍රිකා අතරින් ওই රූපේ තියෙන්නේ එතකොට එකමත් එක තබපු තැටි ගොඩක් වගේ තියෙන්නේ ගොල්ගී සංකීර්ණ. එකෙන් ශ්‍රාව නිෂ්පාදනය ගබඩා කිරීම සිදු කරන්නේ ගොල්ගී සංකීර්ණ. හත්වෙනි එක නියුක්ලියික් අම්ලවල අඩංගු වන නමුත් ලිපිඩවල අඩංගු නැත්තේ. න්‍යෂ්ටික අම්ලවල තියෙනවා. ලිපිඩවල නැහැ. එතකොට කාබෝහයිඩ්‍රේට් වල තියෙන්නේ CHO. ප්‍රෝටීන් වල CHON තියෙනවා. ලිපිඩ වල CHO. නියුක්ලියික් අම්ලවල CHONP කියන එක තියෙනවා. නියුක්ලියික් අම්ලවල අඩංගුයි ලිපිඩ වල අඩංගු නැත්තේ මොනවද? නයිට්‍රජන්. නයිට්‍රජන් ලිපිඩ වල නැහැ. ඊළඟ ආවර්තිත වගේ තුන්වන ආවර්තයේ දෙවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය මොකක්ද කියලා අහන්න. දැන් ඔයාලට බෝඩ් එක විතරක් පෙනේ සමහර විට. මම බෝඩ් එක ගාවට යන්නම්. ආවර්තිත වගුවක් අඳින්නම්. තාමත් මාව ඇහෙන අය අත උස්සන්නකෝ. මේ ඔයාලගේ ස්ක්‍රීන් එකේ මේ බෝඩ් එක පේන අයත් අත උස්සන්නකෝ. ඔයාලගේ ස්ක්‍රීන් එකේ වයිට් බෝඩ් එකක් පේනව නේද? හරි. මම එන බෝඩ් එක ගාවට යනවා. මේ එතකොට අපි බලමු ඔකේ ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? ආවර්තිත වගුවේ ආවර්ත කාණ්ඩ ගැන අපිට මේක හොයාගන්න වෙනවා. ආවර්තිත වගුවේ තුන්වන ආවර්තයේ දෙවන කාණ්ඩේ තියෙන. එතකොට ආවර්තිත වගුව අපි අඳින්න ඕන. මේකේ ඉස්සලාම් බලමු මෙහෙම. ඔන්න ආවර්තිත වගුව තමයි මේ අඳින්නේ. කාණ්ඩ 8ක් තියෙනවනේ. මෙන්න 4යි. කාණ්ඩ 8 තියෙනවා. මෙතන තියෙනවා
කෑල්ලක් මේ පැත්තට කෑල්ලක් එනවා මෙතන කෑලි දෙකක් එනවා. එතකොට ආවර්තිතාවක් මේ එක එක මූලද්‍රව්‍ය අයිති තැන මේ පළවෙනි කොටුව දෙවෙනි කොටුව එහෙම යන්නේ. මේ විදිහට තියෙන කාණ්ඩ 1 2 3 4 5 6 7යි කාණ්ඩ 8ක් තියෙනවා. ආවර්ත තියෙනවා. පළවෙනි ආවර්තය, දෙවෙනි ආවර්තය, තුන්වෙනි ආවර්තය, හතරවෙනි ආවර්තය කියලා ආවර්ත 4 තියෙනවා. ප්‍රශ්නේ බලමු දැන්. තියෙන්නේ ආවර්තිත වර්ගයේ තුන්වන ආවර්තයේ දෙවන කාණ්ඩේ. දැන් අපි දාගෙන යන්කෝ මූලද්‍රව්‍ය ටික. හයිඩ්‍රජන්. මෙතන හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින්, නියෝන්, සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ફોස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්, ආගන්, පොටෑසියම්, කැල්සියම්. දැන් ආයෙ බලමු. ආවර්තිත වර්ගයේ තුන්වන ආවර්තයේ මෙන්න තුන්වෙනි ආවර්තය. මම රතු පාටින් අඳින්නම්. මෙන්න තුන්වෙනි ආවර්තය මේක. තුන්වෙනි ආවර්තයේ දෙවන කාණ්ඩය මේ පළවෙනි කාණ්ඩය මෙන්න දෙවන කාණ්ඩය. ඔන්න දෙවන කාණ්ඩය. එහෙනම් තුන්වෙනි ආවර්තයේ දෙවන කාණ්ඩයේ ඉන්නේ කවුද කියලා තමයි අහන්නේ. මෙතන ඉන්නේ කවුද? මැග්නීසියම්. පළවෙනි උත්තරේ. පළවෙනි උත්තරේ මැග්නීසියම්. මේකේ 9 වෙනි ප්‍රශ්නේ ජලයේ ද්‍රව්‍ය හා මේදේ ද්‍රව්‍ය විටමිනයක් බැගින් ලියන්නලු. මම මේ ආවර්තිතව ගොම කරනවා. ඒක අහන්නේ ජලයේ ද්‍රව්‍ය හා මේදේ ද්‍රව්‍ය. ජලයේ ද්‍රව්‍ය විටමින් B C වගේ ඒවා ජලය. අපි ලේසියට මතක තියාගමු. B C තව තියෙනවා ජලයේදී වෙනවා. ඊට පස්සේ මේදේදී වෙන්නේ A D. A සහ D කියන ඒවා මේද ද්‍රාවී ඒවා. ජලයේ ද්‍රව්‍ය හා මේදේ ද්‍රව්‍ය විටමින. එන ජලයේ ද්‍රව්‍ය එකක් මේවා එකක් තියෙනවා. ඉස්සෙල්ලාම පළවෙනි උත්තරේ බලන්න. දෙවෙනියට තියෙන එක මේදේ ද්‍රව්‍ය එකක් වෙන්න ඕන. බලන්න එතකොට තුන්වෙනි උත්තරේ එහෙම එකක් තියෙනවා. ජලයේ ද්‍රව්‍ය එක තියෙනවා මෙතන C කියලා. ඉස්සෙල්ලාම තියෙන ජලයේ ද්‍රව්‍යනේ. ජලයේ ද්‍රව්‍ය C. ඊට පස්සේ තියෙනවා මේදේ ද්‍රව්‍ය එක. මේදේ ද්‍රව්‍ය D. එහෙනම් උත්තරේ වෙන්නේ තුන්වෙනි එක C හා D කියලා එන්නේ. C හා D කියලා එන්නේ. ඊළඟ එක බලන්න ඝර්ෂණ බලය වැඩි කර ගැනීමට යොදනු ලබන උපක්‍රමයක් නොවන්නේ අහන්නේ. ඝර්ෂණය 10 වෙනි ප්‍රශ්නේ කියන්නේ ඝර්ෂණ බලය වැඩි කරන්න යොදා ගන්නු ලබන උපක්‍රමයක් නොවන්නේ. දැන් බලන්න යතුරු පැදියේ පාතබන තැන්වල රබර් ආවරණ බයිසිකලේ හරි මෝටර් සයිකලේ හරි කකුල තියෙන තැන ඒ රබර් ආවරණේ රළුවට හදලා තියෙනවා. එතකොට ඝර්ෂණ බලය වැඩි කරගන්නයි එහෙම තියෙන්නේ. නැත්නම් කකුල ලෙස්සලා යනවා. වාහනවලත් එහෙමයි. නේද? වේගය වැඩි කරන නේද? ඇක්සලරේටරේ බ්‍රේක් වල ඒ තැන්වල රබර් කොටස්. එහෙම නැත්නම් යකඩෙම්ම තියෙනවනේ ඒකේ අර රළු මතු පිට රළු කරලා තියෙනවා. එහෙමනම් පළවෙනි එක බලන්න උත්තර අපි 4 1 2 3 4 කියලා දාමු. පළවෙනි එක යතුරු පැදිහි පාතබන තැන රබර් ආවරණයක් තියෙනවා. ඝර්ෂණය වැඩි කරන්න තමයි උපක්‍රමය. හරි. වාහනවල පිටුපස ටයර් දෙක තියෙනවා. බස්වල ලොරි වල එහෙම. මේක ඝර්ෂණය වැඩි කරගන්න නෙවෙයි පීඩනය අඩු කරගන්න. එහෙනම් මේ ඝර්ෂණයට අදාළ නැහැ නේද? පීඩනය අඩු කරගන්න එහෙම තියෙනවා. රබර් සෙරප්පු වල කට්ට තියෙනවා ඝර්ෂණය වැඩි කරගන්න. හරි. ඊළඟ එක වාහනවල රෝදේ කට්ට කපලා තියෙන එකත් හරි. එහෙනම් මේකේ කෙලින්ම අදාළ නොවන එක තමයි දෙවෙනි එක. හොඳයි අපි බලමු 11 සහ 12 කියන ප්‍රශ්න දෙක බලන්න.
11 වෙනි එක ප්‍රභා සංශ්ලේෂණය හා ශ්වසනය සිදුවන ඉන්ද්‍රියිකා පිළිවෙලින් අහන්නේ. ප්‍රභා සංශ්ලේෂණය හා ශ්වසනය සිදුවන ඉන්ද්‍රියිකා පිළිවෙලින් අහන්නේ. ප්‍රභා සංශ්ලේෂණය සිදු වෙන්නේ හරිත ලවවල, ශ්වසනය සිදු වෙන්නේ මයිටොකොන්ඩ්‍රියා තුල. හරිත ලවවල සහ මයිටොකොන්ඩ්‍රියා. ප්‍රභා සංශ්ලේෂණය හා ශ්වසනය. හරිත ලව මයිටොකොන්ඩ්‍රියා. එතකොට 11 පිළිතුර වෙන්නේ 2 වෙනි එක. දොළොස්වෙනි එක වායුමය අවස්ථාවේ පවතින මූලද්‍රව්‍ය පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කර ඒක ධන අයනයක් සාදණ්ඩ සැප යුතු ආවම ශක්තිය. ඒතර ඔක ඔයාලා පාඩම් කරගෙනම ඇති. පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරලා අයනයක් හදන්න දෙන ශක්තියට කියනවා අයනීකරණ ශක්තිය කියලා. එතකොට මේ අයනීකරණ ශක්තිය ගණනය කරන්නේ පරමාණු මවුලයක් සඳහා. එහෙනම් උත්තරේ 12ට දෙවෙනි පිළිතුරයි එන්නේ. දෙවෙනි පිළිතුර. 13 වෙනි එක කිලෝග්‍රෑම් 6ක වස්තුවකට 3 ms ඍණ 2 ත්වරණයක් අත්කර දීමට අවශ්‍ය බලය. කිලෝග්‍රෑම් 6යි. එතකොට මෙතෙන්ද පාවිච්චි කරන්න වෙනවා නිව්ටන්ගේ සමීකරණය. F සමාන ma කියන සමීකරණය තමයි භාවිත වෙන්නේ. කිලෝග්‍රෑම් 3ක වස්තුවකට 3 ms ඍණ 2ක ත්වරණයක් ලබා දීමට අවශ්‍ය බලය. එතකොට මේකේ බලය F තමයි හොයන්න තියෙන්නේ. මම හිතනවා ආයෙත් ඔයාලට බෝඩ් එක විතරක් එන්න ඇති කියලා ස්ක්‍රීන් එකට. අපි බලමු එක. මේකට පාවිච්චි කරන සමීකරණය තමයි F සමානයි ma කියන එක. නිව්ටන්ගේ සමීකරණය පාවිච්චි කරන්නේ. හරි. වස්තුවක ස්කන්ධය. දැන් බලය මේක කීයද කියලා අහන්නේ. මේක දන්නේ නැහැ. ස්කන්ධය කිලෝග්‍රෑම් 6යි. ස්කන්ධය 6යි kg. ත්වරණය සමානයි 3 ms ඍණ 2 3 ms ඍණ 2. අවශ්‍ය බලය අහන්නේ. දැන් සමීකරණයට දාමු. F තමයි හොයන්න තියෙන්නේ. ස්කන්ධය 6යි ත්වරණය 3යි. 6 වරක් 3 18යි. බලය මයින් ඒකකය නිව්ටන්. එහෙනම් F සමානයි 18යි නිව්ටන් කියලා තියෙනවා. එහෙම උත්තරයක් තියෙනවා 4 වෙනි එකේ.
නේද? හරි 14 දේහ උෂ්ණත්වයේ යාමනයට දායක වන ජලය සතු. යාමනය කියන්නේ පාලනය කරනවා කියන එක. දේහ උෂ්ණත්වයේ යාමනය කියන්නේ පාලනය කරන. එතකොට දේහ උෂ්ණත්වයේ පාලනය කරන්න ජලය සතු මොන ගුණයද වැදගත් වෙන්නේ? ඇඟ සිසිල් කරන්න, රත් වෙනකොට සිසිල් කරන්න, වාහන රත් කරද්දී නේද? රේඩියේටරේ සිසිල් කරන්නේ ජලය දාලා. ඒ වගේ මේකේ දේහ උෂ්ණත්වය පාලනය කරන්න උදව් වෙනවා ජලයේ සිසිලන කාරක ගුණය. යමක් සිසිල් කිරීමේ හැකියාව. සිසිලන කාරක ගුණය. 15 සෛලයේ හෝ දේහයේ රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරනවා. උත්ප්‍රේරණය කරනවා කියන්නේ වේගය වැඩි කරලා දෙනවා. එහෙනම් රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරන ප්‍රෝටීන ඒවා හඳුන්වනවා එන්සයිම් කියලා. දැන් අපේ ආහාර මාර්ගය ආශ්‍රිත එහෙම ගොඩාක් එන්සයිම් වර්ග තියෙනවා. ඉදිරියේ ඉගෙන ගන්නවා ඒවා. 16 පහත මූලද්‍රව්‍ය අතරින් සංයුජතාව දෙකවන මූලද්‍රව්‍ය පමණක් අඩංගු පරණය. සංයුජතාවය දෙකවන මූලද්‍රව්‍ය. සංයුජතාව කියන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගන්න හෝ පිට කරන හැකියාව. දැන් ආයෙත් ආවර්තිතවව අඳින්න වෙනවා. නේද? ඔයාලත් ඒක නිතර අඳලා පුරුදු වෙන්න. මේ කෙටි ප්‍රශ්න වලට පවා මේක අඳින්න වෙනවා. කම්මැලි නැතුව අඳින්න පේපර් එකේ අයිනෙම හරි විභාගයට කෙටි ප්‍රශ්න වල ආවර්තිතවව අඳින්නම ඕනේ මේ ප්‍රශ්න වලට. නැත්නම් එකයි දෙකයි තුන නියම වෙන පාටක මේක හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් බෝරොන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ක්ලෝරින් නියොන් සෝඩියම් මැග්නීසියම් ඇලුමිනියම් සිලිකන් ෆොස්ෆරස් සල්ෆර් ක්ලෝරින් ආගන් පොටෑසියම් කැල්සියම් ඔය විදිහට තියෙන්නේ. එතකොට දැන් මේකේ අහන්නේ සංයුතාව දෙක කාණ්ඩාංක ටික මම දාන්න. මේ පැත්තේ කාණ්ඩ 8ක් තියෙනවා. රෝම ඉලක්කම් 1 2 3 4 5 6 7 ඔය විදිහට කාණ්ඩ ටික එන්නේ. හරි. මේ ආවර්ත පළවෙනි ආවර්තය, දෙවෙනි ආවර්තය, තුන්වෙනි ආවර්තය, හතරවෙනි ආවර්තය. දැන් දෙවෙනි කාණ්ඩේ ඉන්න අයගේ සංයුතාව දෙකයි. මේකේ අවසාන ශක්ති මට්ටම එකයිනේ. එහෙනම් පළවෙනි කාණ්ඩේ. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙන අයනේ දෙවෙනි කාණ්ඩේ. එහෙනම් මෙතන දෙවෙනි කාණ්ඩේ ඉන්නවා බෙරිලියම්, මැග්නීසියම්, කැල්සියම්. එයාලගේ සංයුතාව දෙකයි. මැග්නීසියම් කැල්සියම් තියෙනවා. දෙවෙනි උත්තරේ බලන්න මැග්නීසියම් කැල්සියම්. අන්න සංයුතාව දෙකක් වෙච්ච අය. ඊළඟට බෙරිලියනුත් සංයුතාව දෙකයි. අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන දෙකයි මේ හැමෝගෙම. මේ ඉන්න සංයුතාව දෙකයි. ඊළඟට මේ පස්වෙනි කාණ්ඩේ පැන්නහම හයවෙනි කාණ්ඩේ ඉන්න අයගේ සංයුතාවත් දෙකයි. ඇයි ඒ? 8 පිරෙන්න අඩු දෙකයි. එහෙනම් හයවෙනි කාණ්ඩේ ඉන්න අයත් මෙතන කවුරු හරි ඉන්නවනම් සංයුතාව දෙකයි. හයවෙනි කාණ්ඩේ කෙනෙක් ඉන්නව කවුද? ඔක්සිජන්. එහෙනම් මේ හතර දෙනා ඉන්න උත්තරයක් තියෙනවා. සංයුතාව දෙක වෙන. මොකක්ද උත්තරේ? දෙවෙනි එක. මැග්නීසියම් කැල්සියම් බෙරිලියම් ඔක්සිජන්. 16ට එතකොට උත්තරේ 2. හොඳයි 17 වෙනි එක බලන්නකෝ. 17 වෙනි ප්‍රශ්නේ එහා B මගින් දැක්වෙන්නේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂණ නිරීක්ෂණය කරන ජීවි සෛල දෙකකම සෛල සම්බන්ධ
මොනවද මේ හරි ප්‍රකාශ කියලා අහන්නේ. බලන්න ඒ කියන එකේ සෛල බිත්තියක් නැහැ. ඒ වගේම තමයි මැද විශාල හිස් අවකාශයක් රික්තකයකුත් නැහැ. එහෙනම් ඒ කියන්නේ සප්ත සෛල බී ශාක සෛලය. ඒ කියන්නේ සප්ත සෛලයකේ බී ශාක සෛලයකේ. ඒක විතරයි උත්තරේ. ඒක හොයාගත්තේ කොහොමද? ඒ සප්ත සෛලයක් කියලා හොයාගත්තේ සෛල බිත්තියක් නැහැ. ඒ වගේම මැද විශාල රික්තකයක් නැහැ. මේ බී ශාක සෛලයක් කියලා හොයාගත්තේ. බී වල සෛල බිත්තියක් තියෙනවා. මැද විශාල හිස් අවකාශයක් හෙවත් රික්තකයක් තියෙනවා. එතකොට උත්තරේ ඒ සප්ත සෛලයක් බී ශාක සෛලයක්. ඊළඟ එක ඝර්ෂණය සම්බන්ධයෙන් නිවැරදි වර්ණය කියන උත්තරේ ඝර්ෂණය සම්බන්ධයෙන් නිවැරදි උත්තරේ මොකක්ද කියලා අහන්නේ. බලන්නකෝ දැන් නිශ්චල වස්තුවක් කෙරෙහි ක්‍රියාත්මක නොවේ කියලා තියෙනවා. දැන් හිතන්න අපි ලොකු අල්මාරියක් තල්ලු කරනවා තනියෙන්. එතකොට අපි යොදනවා නිව්ටන් 25ක බලයක්. ඝර්ෂණ බලයත් අපට විරුද්ධව නිව්ටන් 25ක් ආපහු යොදාගෙන ඉන්නවා. එහෙනම් නිශ්චල වස්තුවක උනත් චලනය නොවන අවස්ථාවෙත් කවුරු හරි ඒක තල්ලු කරන්න උත්සාහ කරනවා නම් ඒක ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙන්නේ නැත්තෙම නෑ. එහෙනම් පළවෙනි එක වැරදි. ඊළඟ සීමාකාරී ඝර්ෂණයට වඩා ගතික ඝර්ෂණ බලය වැඩිලු. නෑ. සීමාකාරී ඝර්ෂණ බලය තමයි වැඩිම. ඒ කියන්නේ වස්තුවක් හෙල්ලෙනකන් තමයි හොල්ලන මොහොතේ වස්තුවේ චලනය ආරම්භන මොහොතේ ක්‍රියාත්මක වන බලය තමයි සීමාකාරී ඝර්ෂණ බලය. ඒක තමයි මේ ඝර්ෂණ බල අතරින් වැඩිම අගයක් ගන්න. ඊට පස්සේ දැන් හිතන්න වාහනයක් තල්ලු කරද්දී මේ හෙල්ලෙනකන් අමාරුයි. නමුත් චලනය පටන් ගත්තට පස්සේ තල්ලු කරා යන්න ලේසි. ඒ කියන්නේ ගතික ඝර්ෂණය අඩුයි සීමාකාරී ඝර්ෂණය වැඩි. දෙවෙනි එකත් වැරදි. තුන්වෙනි එක සෑම විටම චලිතයට එරෙහි වෙන්නේ බාධා වෙන්නේ. ඒක හරි. හතරවෙනි එක තියෙනවා සෑම විටම පෘෂ්ඨ දෙක අතර සාපේක්ෂ චලිතයට එරෙහිව සිදුවේ. සාපේක්ෂ චලිතයට එරෙහිව. හැබැයි ඒකත් හරි. සෑම විටම චලිතයට බාධා පමුණුවන එකත් හරි. ඝර්ෂණ බලය බාධාත් වෙනවා. හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. සමහර වෙලාවට ඝර්ෂණ බලය චලිතයට උදව් වෙනවා. ඇයි? දැන් හිතන්නකො රෝදයක් මේ පාරේ දැන් වාහනේ රෝදේ කැරකෙනකොට වාහනේ ඉස්සරහට යන්න උදව් වෙන්නේ ඝර්ෂණ බලය. ඝර්ෂණ බලයක් නැත්තම් මඩේරිච්ච වාහනයක් බලන්න. මඩේරිච්ච වාහනේ මේ රෝද එක තැන කැරකෙනවා. ඒ කියන්නේ චලිතයට ඒ වෙලාවේ බාධාවක් නේද? ඒ කියන්නේ ඝර්ෂණය වාහනයක් ගමන් කරන්න අපිට බිම ඇවිදින්න එහෙම ඝර්ෂණය තියෙන්නත් ඕනේ. හරි. එහෙනම් තුන්වෙනි එකත් හරි. මේකේ පෘෂ්ඨ දෙක බාධා පමුණුවයි කියන එක වැරදි එහෙනම්. හතර ගන්න වෙන්නේ. මේක නිවැරදිව වඩා ගැළපෙනනේ. හතර පෘෂ්ඨ දෙකක් අතර සාපේක්ෂ චලිතයට එරෙහිව තමයි සිදුවෙන ඝර්ෂණය. ඒක හැම විටම හරි. 18ට 4 ගන්න වෙන්නේ. 3 සමහර වෙලාවට වස්තු වල චලනයට උදව් වෙන්නේ ඝර්ෂණයේ හින්දා තමයි අපිට පොළොවේ ඇවිදින්න පුළුවන් වෙලා තියෙන්නේ. වාහනයකට පාරේ යන්න පුළුවන් වෙලා තියෙන්නේ ඝර්ෂණයෙන් පොළොවට බදලා අල්ලන හින්දා රෝදේ. නේද? ඒතකොට ඝර්ෂණය උදව් වෙනවා සමහර අවස්ථාවල. එහෙනම් 18ට 4 තමයි උත්තරේ. 19 ඌනන විභාජනය. තියෙන සෛලවල වර්ණදේහ සංඛ්‍යාව හරි අඩක් වෙන විදිහට යන එක තමයි ඌනන විභාජනය කියලා කියන්නේ. වර්ණදේහ සංඛ්‍යාව හරි අඩක් වෙලා
සෛලවලට යනවා. එතකොට සෛල වලට හරි අඩක් වෙලා වර්ණ දේහ යන්නේ මොන අවස්ථාවේද? අඩක් වෙනවා ලිංගික ප්‍රජනනයේදී. ඒ කියන්නේ ජන්මානු හැදෙනකොට නේද? ශාක හෝ සතුන් තම වර්ගය බෝ කරද්දී ජන්මානු හදද්දී වර්ණ දේහ සංඛ්‍යාව අඩක් වෙලා යන්නේ උනන විභාජනයේ. ඒතර දේහ වර්ධනයේදී වෙන්නේ නැහැ එහෙම. දේහ වර්ධනයේදී අනුනන විභාජනය වෙන්නේ. අලිංගික ප්‍රජනනය කියන්නේ ඔය දැන් ක්‍රෝටන් නත්තක් එහෙම කඩලා හදනකොට ඒක පැලවෙනවා. ඊළඟට දැන් ඔය පසඟිල්ලෙක්ගේ අණ්ඩක් ගලවලා දාපුවාම ඒ ගැලවිච්ච අණ්ඩෙන් ආයෙ සතෙක් හැදෙනවා. අන්න ඒ වගේ අලිංගික ප්‍රජනනය. තවර ප්ලැනේරියා පණුවා ඔය කෑලි කෑලි කපපුවාම කපන හැම කෑල්ලෙම අලුතෙන් සතෙක් හැදෙනවා. ඒතර අන්න ඒවා අලිංගික ප්‍රජනනය. ඊළඟ මරණු සෛල වෙනුවට නව සෛල සැදීමත් අනුන් විභාජනයේ සිද්ධ වෙනවා. ප්‍රභේදන කියන්නේ නව ලක්ෂණ සහිත ජීවීන් හටගෙන අලුත් දෙමාපියන්ගේ නැති ලක්ෂණ එන්නේ දරුවට. ඇයි ඒ? දැන් මෙතන ඌනන විභාජනයේදී මවගේ වර්ණ දේහ යනවා, මවගේ ලක්ෂණත් යනවා, පියාගේ ලක්ෂණත් යනවා. එහෙනම් දරුවට යන්නේ මවගේ ලක්ෂණයි පියාගේ ලක්ෂණයි කලවම් වෙලා යන්නේ. මවගේ ලක්ෂණ සහ පියාගේ ලක්ෂණ කලවම් වෙලා තමයි දරුවට යන්නේ. ඒ නිසා ඌනන විභාජනයේදී ප්‍රභේදන අලුත් ලක්ෂණ දෙමාපියන්ට නැති ලක්ෂණ සහිත ජීවීන් හට ගන්නවා. ප්‍රභේදනාව ප්‍රභේදන සහිත ජීවීන් හට ගන්නවා. ඉස්ස බලන්නකෝ පෝෂණ ඌනතාවයෙන් පෙළුණු ළමයෙකුගේ වැලමිටේ දනහිස ආදී කටුවැනි බිබිලි මතුවුණා. එතකොට මේ විදිහේ රෝග ලක්ෂණයක් පෙන්වන්නේ ඒක පළවෙනි පාඩමේ තියෙන අවසන් හරියේ මේ විදිහේ රෝග ලක්ෂණයක් පෙන්වන්නේ මොන විටමිනයක්? විටමින් A කියන එක විටමින් A ඌනතාවය ආපුහම 20ට උත්තරේ 1 21 සිසුන් තිදෙනෙක් පරමාණුක ආකෘති 3ක් සකස් කළා. දෙන්නෙක් නිතර ඩිස්කනෙක්ට් වෙනවා. ඒකයි පොඩ්ඩක් ඔයාලට පරක් වෙන්නේ. එතකොට දැන් මේ බලන්න දැන් මේ තියෙන PQR කියලා බලන්න P පරමාණුවේ න්‍යෂ්ටියේ තියෙනවා මොන හරි අංශුවක් වටේ ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. Q කියන එකේ න්‍යෂ්ටියේ මොන හරි අංශුවක් තියෙනවා, තව නියුට්‍රෝනිකුත් තියෙනවා, වටේ යන ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. R කියන එකේ මොන හරි අංශුවක් තියෙනවා, නියුට්‍රෝන දෙකක් තියෙනවා. එහෙනම් මේ කළු පාට තියෙන අංශුව දීලා නැති වුණාට අපි දන්නවා නියුට්‍රෝන හැර න්‍යෂ්ටියේ තියෙන අනිත් අංශු වර්ගය මොකද්ද? නියුට්‍රෝන හැර න්‍යෂ්ටියේ තියෙන අනිත් අංශු වර්ගය තමයි ප්‍රෝටෝන. නියුට්‍රෝන හැර න්‍යෂ්ටියේ තියෙන අනිත් අංශු වර්ගය ප්‍රෝටෝන. එහෙනම් මේ ප්‍රෝටෝන බලන්න පළවෙනි එකේ ප්‍රෝටෝන එකයි ඉලෙක්ට්‍රෝන එකයි. දෙවෙනි එකේ ඒ කියන්නේ පළවෙනි එකේ නියුට්‍රෝන නැහැ. දෙවෙනි එකේ ප්‍රෝටෝන එකයි නියුට්‍රෝන එකයි
ඉලෙක්ට්‍රෝන එකයි. තුන්වෙනි එකේ ප්‍රෝටෝන එකයි නියුට්‍රෝන දෙකක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන එකයි. දැන් මේ ඉලෙක්ට්‍රෝන එකක් සහ ප්‍රෝටෝන එකක් තියෙන අපි දන්නවා පළවෙනියටම ආවර්තිත වර්ගයේ තියෙන එක්කෙනා කවුද? හයිඩ්‍රජන් වල. එහෙනම් හයිඩ්‍රජන් වල එක අවස්ථාවක් මේ. දෙවෙනි එකේ ඒ කියන්නේ හයිඩ්‍රජන් වල තියෙනවා එක H එක දෙක H එක තුන H එක කියලා. එක H එක කියන්නේ මොකද්ද? එක H එකට කියනවා ඒ සමස්ථානික එක අවස්ථාවක්. හරිද? එතකොට මෙයාගේ නියුට්‍රෝන නැහැ. න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන විතරයි. ඊළඟ නියුට්‍රෝන එකක් තියෙන අවස්ථාව තියෙනවා. නියුට්‍රෝන දෙකක් තියෙන අවස්ථාව තියෙනවා. ප්‍රෝටෝන ගන්න හැම වෙලාවෙම එකයි, ඉලෙක්ට්‍රෝනත් එකයි. නියුට්‍රෝන නැති අවස්ථාවක් තියෙනවා. නියුට්‍රෝන එකක් තියෙන අවස්ථාවක් තියෙනවා. නියුට්‍රෝන දෙකක් තියෙන අවස්ථාවක් තියෙනවා. එතකොට බලන්න මොනවද මේ හයිඩ්‍රජන් ගැන අපිට දැනගන්න තියෙන එකම පරමාණුක සමස්ථානික තුනයි. හරි. ඔව්. ප්‍රෝටෝන ගාන සමානයි. ඉලෙක්ට්‍රෝන ගාන සමානයි. නියුට්‍රෝන වෙනස්. එහෙනම් එකම පරමාණුක සමස්ථානික කියන්නේ. හරි. පරමාණු තුනක නෑ. මේ පරමාණු ಜಾති තුනක් නෙවෙයි එකම පරමාණුවක සමස්ථානික තියෙන. දෙවෙනි එක වැරදි. C P හා R ආකෘති වැරදි අතර Q ආකෘතිය හරියු නෑ. මේ ආකෘති තුනම හරි. මේකේ සත්‍ය වෙන්නේ මොකද්ද? A පමණයි. මේ හයිඩ්‍රජන් වල සමස්ථානික තුන තියෙන්නේ. 1H එක 2H එක 3H එක කියලා බලන්න පරමාණු පාඩම් පෙරලා අපහු මේ එතකොට මේ හයිඩ්‍රජන් වල සමස්ථානික තියෙන්නේ 21 පළවෙනි එක තමයි හරි. 22 බලන්න. ජීවි සෛල chat එකක් ඇවිල්ලා තියෙනවා. මේකේ හරි 4 නේද කියලා අහනවා. උත්තරේ 4 පොඩ්ඩක් ඉන්න. 21ට සිසුන් එකම පරමාණුක සමස්ථානික ඒ හරි. ආකෘති 3 කියන එක වැරදි. P හා R ආකෘති වැරදි අතර Q ආකෘතිය හරි. නෑ මේකේ B මේකේ හරි ප්‍රකාශය වෙන්නේ A පමණයි. එක විතරයි. උත්තරේ එක A පමණයි. උත්තරේ වෙන්නේ එක A පමණයි. මේ ආකෘති තුනම හරි. මේ මොකද හයිඩ්‍රජන් වල සමස්ථානික දක්වලා තියෙන්නේ. න්‍යෂ්ටි ප්‍රෝටෝන 1යි 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 නියුට්‍රෝන නෑ 1යි 2යි ඉලෙක්ට්‍රෝන මේ ආකෘති තුන හරි. එහෙනම් C කියන එක හරිද? ඒ හින්දා මේකට උත්තරේ එන්නේ මේ පළවෙනි එක 21ට 1. පොඩ්ඩක් ඉන්න මේ ඒකේ උත්තරේ 4ද කියලා. උත්තරේ 1 21 21 නේද? මේ 21 ගැන කතා කරන්නේ. ගැටලු තිබ්බොත් අය දාන්නේ මට. මේ සමහර අය මේකෙන් අයින් වෙනවා අයනවා එක මේ ඇත්තටම දෝෂයක් නම් කමන්නේ නැහැ. හිතලා යනවා එනවනම් වේටින් රූම් තියෙනවා ඇතුළට ගන්න නැතුව. තරදරයන්නේ දැන් මේ එකක් එනවා කොච්චරවත් එළියට යනවා එනවා. මේ ඒක තාක්ෂණික ගැටලුවක් නම් කරන්න දෙයක් නැහැ. එහෙම නැතුව මේ හිතාමතා ඩිස්කනෙක්ට් වෙලා ආයෙ ලොග් වෙන්න එපා මේක අනිත් අයට බාධාවන්නේ.
ඔයාලා එන ගානට මම මෙතන මේ මෙහෙන් ඇඩ්මිට් කරගන්න ඕන නැත්නම් වේටින් රූම් තියෙන්නේ. ඊළඟට මේ වැඩේට බාධා කරන අය දිගටම මෙතනින් මට වේටින් රූම් එක දැම්මා. ඒකට වේටින් මේ හිටිය හැකි පේන්නේ නැහැ. මොකද සම්බන්ධ වෙන්න බෑ. ඊළඟ එක ජීවී සෛල සතු ඉන්ද්‍රියකා 4ක් පහත දැක්වේ. හරිතලව තියෙනවා, මයිටොකොන්ඩ්‍රියම තියෙනවා, මධ්‍ය රික්තකයේ තියෙනවා, රළු අන්තස්ප්ලාස්මීය ජාලිකා තියෙනවා. මේවා අතරින් සත්ව සෛල වල විතරක් තියෙන එක අහන්නේ. හරිත ලව ශාක සෛල වල විතරයි මයිටොකොන්ඩ්‍රියා ඔක්කොගෙම තියෙනවා. මධ්‍ය රික්තකයේ ශාක සෛල වල විතරයි රළු අන්තස්ප්ලාස්මීය ජාලිකා ඔක්කොගෙම තියෙනවා. ප්‍රශ්න වැරද්දක් තියෙනවා මෙතන හදාගන්න සත්ව නෙවෙයි. මේවායින් ශාක සෛල වල පමණක් අඩංගු වෙන්නේ. ඒතර ශාක සෛල වල විතරක් තියෙන්නේ A සහ C. ප්‍රශ්නේ හදාගන්න මේවායින් ශාක සෛල වල පමණක් අඩංගු වන්නේ. ශාක සෛල වල පමණක් අඩංගු වෙන්නේ A හා C. හරිතලව තියෙන ශාක සෛල වල විතරයි මධ්‍ය රික්තකයේ තියෙන්නේ ශාක සෛල වල විතරයි විශාල මධ්‍ය රික්තකය. ඒතර 22කට උත්තරේ එන්නේ 3. බලන්න ඊළඟ එක 23 වෙනි ප්‍රශ්නේ. සෝඩියම් ධන ආයනයේ ඇති ප්‍රෝටෝන, නියුට්‍රෝන හා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. දැන් සෝඩියම් 11යි කියන්නේ ප්‍රෝටෝන 11යි, ඉලෙක්ට්‍රෝන 11යි. නියුට්‍රෝන ගාන උඩ එකේ යට එක 12න් 23න් 11 12යි. දැන් මේකේ ගැටලුවක් නැහැ. ප්‍රෝටෝන වල වෙනසක් වෙන්නේ නැහැ. ප්‍රෝටෝන 11යි. නියුට්‍රෝන වෙනසක් වෙන්නේ නැහැ. නියුට්‍රෝන 23න් 11 ගියාම 12යි. එහෙනම් ප්‍රෝටෝන 11ක් තියෙනවා. නියුට්‍රෝන 12ක් තියෙනවා. නියුට්‍රෝන 12යි. හැබැයි ඉලෙක්ට්‍රෝන වල වෙනසක් වෙනවා. සෝඩියම් පරමාණුවක් නෙමෙයි සෝඩියම් ධන ආයනයක් තියෙන්නේ. එතකොට සෝඩියම්ගේ ඉලෙක්ට්‍රෝන 11යි ධන ආයනයක් හැදෙනවා කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් පිට කරලා. එහෙනම් මේක ඉලෙක්ට්‍රෝන ගාන 10යි. සෝඩියම් ධන ආයනයක් කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් පිට කරලානේ. එහෙනම් ඉලෙක්ට්‍රෝන ගණන 10ක් වෙනවා. දැන් අණුපිළිවෙලින් බලමුකෝ. ප්‍රෝටෝන 11යි. නියුට්‍රෝන 12යි. ඉලෙක්ට්‍රෝන 10යි. ඒ විදිහට තියෙන උත්තරේ 3. 2 වෙනි උත්තරේ. 23ට උත්තරේ එහෙනම් 3. 23ට 3.
24 ළමයෙකු රූපයේ ආකාරයට ඒකාකාර පෘෂ්ඨයක් මත තබා ඇති මේසයක් තල්ලු කිරීමට නිව්ටන් 500ක බලයක් යොදනවලු. මේසය මත ඇති කරන ඝර්ෂණ බලය 450. රූපයේ ආකාරයට පෘෂ්ඨයක් මත තබා ඇති මේසය තල්ලු කරන්න 500ක් යොදනවා. ඝර්ෂණයෙන් දෙන්න පුළුවන්. චලිතයට මේසයට දෙන්න පුළුවන් උපරිම එක 400යි. හැබැයි මේ ඝර්ෂණ බලය අභිබවා යන්න මේ පුද්ගලයා තල්ලු කරනවා. මොකද වෙන්නේ? මේසයට දෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය සීමාකාරී ඝර්ෂණ බලය 450යි. මෙයා තල්ලු කරනවා 500කින්. මොකද වෙන්නේ? මේසය චලනය වෙනවා. මේසය චලනය වෙයි කියලා තමයි ගන්න වෙන්නේ. දැන් අපි හිතමු මේ ඝර්ෂණ බලය 450යි අපි යොදන බලය 451යි කියලා. අන්න ඒ වෙලාවේ තමයි යන්ත්‍රමින් චලනය ආරම්භ වෙන්නේ. දැන් මෙතන එහෙම වෙන්නේ නැහැ. මොකද ඝර්ෂණ බලයට වඩා ගොඩක් වැඩි බලයක්. ඊට වඩා නිව්ටන් 50ක්ම වැඩිපුර දෙනවා. එහෙනම් යන්ත්‍රමින් චලනය වෙන්න ඕනේ. හොඳට චලනය වුණේ නැහැ. තල්ලු කරන බලය හොඳටම ඇති. ඝර්ෂණ බලය අභිබවා යන්නේ. හින්දා චලනය වෙනවා. 24 1 25 නියුක්ලියික් අම්ලවල වැදගත්කම සම්බන්ධයෙන් සිව් දෙනෙකු ඉදිරිපත් කළ අදහස් තියෙන. පළවෙනි එක්කෙනා කියලා තියෙනවා සෛලයේ ජීව ක්‍රියාපාලනයට වැදගත්ලු. ඔව් ඒක හරි. B ප්‍රවේණික තොරතුරු පරම්පරාවේ අරයි යනවලු නියුක්ලියික් අම්ල. ඒකත් හරි. DNA හා RNA යනු නියුක්ලියික් අම්ල පවතින ආකාර දෙකකි. ඒකත් හරි. ABC හරි. D බලමු. මේද අම්ල හා ඇමයිනෝ අම්ලවල තැනුම් මේකකි. නෑ ඒක වැරදි. නියුක්ලියික් අම්ලවල තැනුම් මේකකේ නියුක්ලියෝටයිඩ්. අර දෙක අදාළ නැහැ. එහෙනම් මේකේ A හරි B හරි C හරි. A B C හරියන්නේ 2 වෙනි උත්තරේ. 2 වෙනි උත්තරේ. 26 දර්ශීය සෛලයක්. දැන් සෛලයක් තුල තියෙන්න පුළුවන් ඉන්ද්‍රියකා න්‍යෂ්ටිය තියෙනවා, හරිත ලව තියෙනවා, ගොල්ගී තියෙනවා, රළු අන්තස් ප්ලාස්මීය ජාලිකා, සියුම් අන්තස් ප්ලාස්මීය ජාලිකා නේද? මේ වගේ සෛලයක් තුල තිබිය හැකි සියලුම ඉන්ද්‍රියකා සෛලයක් තුල තිබිය හැකි සියලුම ඉන්ද්‍රියකා ඇතුළත් කරලා අඳිනු ලබන එකට තමයි කියන්නේ දර්ශීය සෛලයක් කියලා. එතකොට ඇත්ත ලෝකේ එහෙම එකක් නැති වෙන්න පුළුවන්. ආසන්නයව තියෙන්න පුළුවන්. එහෙනම් සියලුම සෛල ඉන්ද්‍රියක අඩංගුනසේ නිර්මිත සෛලයක්. මේක සැබෑ ලෝකේ හමු නොවෙන්න පුළුවන්. දැන් දර්ශීය පුෂ්පයක් කියලා ගන්නවා වදමල. ඒ කියන්නේ මලක තියෙන ඔක්කොම කොටස් ඇතුළත් කියලා. හැබැයි එහෙම නැති කොටසුත් තියෙනවා. හරිද? ආසන්නව තියෙන එකක් ගන්න. එහෙනම් දර්ශීය සෛලයක් කියන්නේ මේ විදිහට මනං කල්පිත එකක්. සෛලයක නම් ශාක සෛලයක නම් ශාක සෛලයක තිබිය යුතු සියලුම කොටස් ඇතුළත් කරලා අඳින රූපයක්. සත්ව සෛලයක් දර්ශීය කියන්නේ සත්ව සෛලයක තිබිය හැකි සියලුම දේවල් ඇතුළත් කරලා අඳින එක. නමුත් හැම සෛලයකම හැම දෙයක්ම නැහැ. දැන් උදාහරණයක් විදිහට අපේ රතු රුධිරාණු වල න්‍යෂ්ටි නැහැ. එතකොට න්‍යෂ්ටියක් තියෙනවා. නමුත් ඒකේ න්‍යෂ්ටි නැහැ. ඒ විදිහට ඊළඟට බලන්න ප්‍රවේගය හා දැන් ඔයාලා කොලයක් අරන් මම මේ කියන ඒකක මයිනස් මේ කියන්නේ මෙම රාශියෙන් මයිනස් සම්මත ඒකක ලියලා පෙන්නන්න. එකක් තමයි දුර අනිත් එක කාලය. දුර කාලය වේගය
ප්‍රවේගය ත්වරණය දුර කාලය වේගය ප්‍රවේගය ත්වරණය ඕවා මයින ඒකක දැන් දුර කියලා මයින සම්මත ඒකක ඉස්සරහින් සංකේත ලියන්න දුර විස්ථාපනය වේගය ප්‍රවේගය ත්වරණය ඔන්න ඔය රාශීන් මනින ඒකක අය කියන්නම් දුර විස්ථාපනය වේගය ප්‍රවේගය ත්වරණය ඔය රාශීන් මයින ඒකක මොනවද කියලා සංකේත වලින් දාලා කැමරාව ඔන් කරලා ඔයාලා ලියපු උත්තරේ මට පෙන්නන්න මම බලන් ඉන්නවා මං කිව්වේ දුර විස්ථාපනය වේගය ප්‍රවේගය ත්වරණය පහයි ඊළඟට කාලයත් ලියන්න ඔක්කොම හයක් එන්න ඒවා මයින ඒකකය සංකේත ලියවනම් හරි mද ms ඉන එකද ms ඉන දෙකද එහෙම මහේෂ් තව ටිකක් උස්සන්න පොලේ යට හරිය පේන්නේ දැන් හරි 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 කාගෙද උත්තරයක් පෙන්නනවා මට පැහැදිලි නෑ එයාගේ මුණ පේන්නේ නැහැ උත්තරේ තව ටිකක් ලං කරන්නකො හරි ගොල්ලේ කොල්ලේ තව ටිකක් ලං කරන්න හරි ගීත්ම කොල්ලේ ටිකක් උස්සන්න ගීත්මට කිව්වේ කොල්ලේ ටිකක් තව උස්සන්න උඩට හරි හංසජ පෙන්නන්න සශික හරි දැක්කා සශිකගේ හරි ගීත්ම හරි ගීත්ම හරි අනිත් අය කැමරා ඔන් වෙලා නැහැ වගේ
කතාරේ උත්තරේ ඔය A20 වලින් එන්නේ කවුද නම පේන්නේ හරි උත්තර මම පෙන්නපු අයගේ හරි සමහර අය කැමරා ඔන් වෙලා නැහැ එතකොට දැන් මං කිව්වේ දුරම ඉන්නේ සම්මත ඒකකය මීටර් විස්ථාපනයත් මීටර් වේගය තප්පරයට මීටර් ප්‍රවේගයත් තප්පරයට මීටර් තරණය ms ඍණ 2 වලින් මයින් ms ඍණ 2 කාලය තප්පර වලින් මයින් දැන් ප්‍රවේගය හා ත්වරණය මැනීමේ සම්මත ඒකක බලන්න ප්‍රවේගය මයින් ms ඍණ 1 ත්වරණය මයින් ms ඍණ 2 27 උත්තරේ 1 28 ආවර්තිතා වගුවේ රටා ගැන තියෙන්නේ මේ පළමු මූලද්‍රව්‍ය 8 අයනීකරණ ශක්තිය විචලනය වන ආකාරය බලලා උත්තර දෙන්න කියලා තියෙන්නේ. එතකොට අයනීකරණය කියන්නේ පරමාණුක ඉලෙක්ට්‍රෝනයක් අයින් වෙලා අයනයක් බවට පත් වෙනවා. එතකොට මේක ගත්තොත් එහෙම කාණ්ඩයක වමේ ඉඳලා දකුණට යද්දී අයනීකරණ ශක්තිය එන්න වැඩි වෙනවා. පළමු අයනීකරණ ශක්තිය උපරිම මූලද්‍රව්‍ය බලන්නකෝ. මේ ප්‍රස්ථාරේ පේනවා පළමු අයනීකරණ ශක්තිය වැඩිම එක්කෙනා මේක උඩම ඉන්නේ Q කියන එක්කෙනා. ඒතර ඒ සංකේතයෙන් දාන්නේ අපි Q. 29 පළමු අයනීකරණ ශක්තිය ආරෝහණය අඩු එකේ ඉඳන් වැඩි වෙන පිළිවෙලට බලන්නකො. දැන් හතරම ගත්තොත් U වලට වඩා R වැඩි, R වලට වඩා T වැඩි, T වලට වඩා Q වැඩි. මේ පැත්තේ උස ගැන සලකලා යටින් ඉන්නේ U නේ නේද? U වලට ටිකක් උඩින් R ඉන්නේ. එහෙනම් U R T Q කියලා තියෙන්නේ. නමුත් U අකුර නැහැ මෙතන උත්තරවල. මේ ගැළපෙන එක. හැබැයි ඉතුරු අකුරු තුන තියෙන උත්තරයක් තියෙනවා මේ දෙවෙනි එක. R ට වඩා T වැඩි, T ට වඩා Q වැඩි. ඊළඟ එක 30. R හා T අක්ෂර මගින් නිරූපණය කරන සැබෑ මූලද්‍රව්‍ය R හා T වලින්. බලන්නකො දැන් මේකේ පටන් ගන්නෙ මෙතනින්. මේ මූලද්‍රව්‍ය අපි බලමු. මෙතන හයිඩ්‍රජන්. Q කියන්නේ හීලියම්. R කියන්නේ එහෙනම් ලිතියම්. ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින්, නියෝන්. එහෙනම් ලිතියම් සහ නියෝන් එන්නේ. ලිතියම් සහ නියෝන් කියන්නේ 2 වෙනි උත්තරේ. 30ට 2 වෙනි එක. 31 සෝඩියම් ලෝහය සම්බන්ධයෙන් ඉදිරිපත් කරලා තියෙන අදහස් කීපයක් තමයි තියෙන්නේ. 31 සෝඩියම් ලෝහය සම්බන්ධයෙන් ඉදිරිපත් කරලා තියෙන අදහස් කීපයක් තියෙන්නේ. බලන්න පළවෙනි එක පිහියකින් කැපිය හැකි තරම් මෘදු ලෝහය. සෝඩියම් සබන් කෑල්ලක් වගේ. පිහියකින් කැපුව හැකි. කෑලි වෙන් වෙනවා. ගොඩක් ශක්තිමත් ලෝහයක් නෙවෙයි. මෘදුයි. ඒක හරි. සාමාන්‍ය ජලය සමග ශීඝ්‍රයෙන් ප්‍රතික්‍රියා කරනවා. ඒක හරි. හැබැයි ඔක්සිජන් නෙවෙයි පිට වෙන්නේ. සෝඩියම් ජලයත් එක්ක ක්‍රියා කරලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙනවා. හයිඩ්‍රජන් උයි පිට වෙන්නේ. එහෙනම් පිට වෙන වායුව හයිඩ්‍රජන්. ඔක්සිජන් නෙවෙයි. දෙවෙනි එක වැරදි. එහෙනම් B වැරදි ඈ. A හරි B වැරදි. C ජලයට වඩා ඝනත්වය අඩු බැවින් වතුරේ දාපුවහම පාවෙනවා. සෝඩියම් ජලයට වඩා ඝනත්වය අඩුයි. වතුරට දාපුවහම පාවෙනවා. එහෙනම් C හරි. A හරි C හරි. 2 වෙනි උත්තරේ. A හරි C හරි. එහෙනම් 2 වෙනි උත්තරේ. අපි 32 බලමු. chat එකේ ඇවිල්ලා තියෙන ප්‍රශ්න බලමු. ආචාර්යදු කියලා තියෙනවා දැන් ආවේ කමක් නැහැ. ඔයාට නොතේරෙන ඒවා අය අහන්න මං කියලා දෙන්නම්. 22ට එන්නේ 4 නේද කියලා අහන පොඩ්ඩක් ඉන්න බලන්න. මේ ප්‍රශ්නෙට උත්තර දීලා එන්නම්කෝ. 22ට පොඩ්ඩක්. මං කිව්වා එක හදාගන්න කියලා 22 ශාක සෛල කියලා. ශාක සෛලවල අඩංගු වන්නේ මයිටොකොන්ඩ්‍රියා සෝරි ඔව් B හා D මට එක වැරදීමක් වුණා මේ ශාක සෛලවල මේවා සත්ත්ව සෛලවල විතරක් තියෙන්නේ
අනේ නෑ ශාක සෛල වල විතරක් තියෙන්නේ BD නෙමෙයි ශාක කියලා හදාගන්න කිව්වා ශාක සෛල වල තියෙන හරිත ලවයි මධ්‍ය රික්තකය AC BD නෙමෙයි AC 2 වෙනි එක එන්නේ 22ට 3 තව මොනවද ප්‍රශ්න තියෙනවා නම් දාන්න හරි අපි බලමු මේ 32 ප්‍රශ්නය දැන් ස්ක්‍රීන් එක පේන්නේ නැතුව බෝඩ් එක විතරක් පේන අයත් උස්සන්නකෝ වයිට් බෝඩ් එක පේන අයත් උස්සන්න ස්ක්‍රීන් එකක් නෙමෙයි වයිට් බෝඩ් එක පේන අයත් උස්සන්න හරි හරි ඊළඟ එක අපි බෝඩ් එක කරමු ගසකින් ගෙඩියක් වැටීමේදී සිදුවන චලිතය නිරූපණය කරන ප්‍රස්ථාරය අහන්න. ගසකින් ගෙඩියක් වැටීමේදී සිදුවන චලිතය නිරූපණය කරන විස්ථාපන කාලය. එතකොට ගහකින් ගෙඩියක් වැටෙද්දි මෙහෙමයි වැටෙන්නේ. දැන් පළවෙනි තප්පරයේදී වැටෙන මේක මෙහෙම වැටෙනවා මොහොම. මොකද වෙන්නේ ප්‍රවේගය ත්වරණය වැඩි වෙනවනේ. මේක අපි කියන මීටර් 5යි. ඊළඟ එකේ මීටර් 15ක් විතර වැටෙනවා. ඊළඟ එකේ 25ක් විතර වැටෙනවා. ඊළඟ එකේ 10යි 15යි 10යි 25යි 35 ඔහොම එන්න එන්න වැටෙන වැඩි. දැන් අපි මේක අඳින්න කියලා තියෙන බලන්නකො. ගසකේ වැටීමෙන් සිදුවන චලිතය නිරූපණය කරන විස්ථාපන කාලය. කාලේ බිඳුව 1 2 3 4 5. 1 2 3 4 5. මේ පැත්තටත් අපි ගමු. 5 10 15 20 25 30 35 40 45ම ගමු. දැන් ආරම්භයේදී පළවෙනි තප්පරයේදී 5යි. මේ වෙනකොට මෙච්චරයි වැටෙන්නේ. ඊළඟ තප්පරේ වැටෙනවා 15ක්. තුන්වෙනි තප්පරේ වැටෙනවා 25ක්. ඊළඟ එකේ වැටෙනවා 35. ඔහොම ඒ කියන්නේ මේ වගේ යන්නේ. එන්න එන්න මේකේ තප්පරයකට වැටෙන දුර වැඩි වෙනවා. ඒ කියන්නේ ත්වරණය යනවා කියන්නේ තප්පරයකදී යන දුර වැඩි. පළවෙනි එකේ තප්පරේ 5යි වැටෙන්නේ. දෙවෙනි තප්පරේ 15යි. ඊළඟ එකේ 20 කොහොම එන්න එන්න වැඩි වෙනවා. එහෙනම් මේ විදිහට අපි විස්ථාපන කාල ප්‍රස්ථාරයක් යනකොට මේ විදිහට සරල රේඛාවක් නෙවෙන්නේ වක්‍රයක්. ඒ විදිහට වක්‍රයක් තියෙන උත්තරේ තමයි බලන්නකො මේකේ උත්තරේ 4 වෙනි එක. ප්‍රස්ථාර කියන්නේ 33 ගමන් කරමින් තිබූ මෝටර රථයක් රියදුරට නින්ද යාම හේතුවෙන් තාප්පයක හැප්පෙනවා. ගැටීමෙන් සිදුවන හානිය සම්බන්ධයෙන් ප්‍රකාශ. ඒ වේගය නියතව තිබෙද්දී මෝටර රථයේ ස්කන්ධය වැඩෝ දැන් F සමාන මේකෙත් අර mv ගම්‍යතාව ගණනය කරන්නේ චලනය වන වස්තුවක් සතු ශක්තිය ගම්‍යතාව mv හරි නියත වේගයේ තිබෙද්දී මෝටර රථයේ ස්කන්ධය වැඩි වෙනකොට ස්කන්ධය වැඩි වෙනකොට මොකද වෙන්නේ? මේ උත්තරේ අගයත් වැඩි වෙනවා. ගම්‍යතාව වැඩි වෙනවා. හරි. ස්කන්ධය නියතව තිබෙද්දී වේගය වැඩි වෙන විට, ඒ කියන්නේ ප්‍රවේගය. මේක වෙනස් වෙනකොට මේක වෙනස් වුණොත් ගම්‍යතාව වැඩි වෙනවා. දෙවෙනි එකත් හරි. මේ දෙක එකතු වෙන දැන් ස්කන්ධය වැඩි වෙන්න මේ ශක්තිය වැඩි.
ප්‍රවේගය වැඩි වෙන්න ශක්තිය වැඩි. ඒ දෙකම හරි. A හා B හරි. C චලිත ඒකාකාර වේගයෙන් නම් හානියක් සිදු වෙන්නේ නැහැ. ඒකාකාරය කියන්නේ අපි හිතමු පැයට කිලෝමීටර් 80ටම යනවා. දිගටම හයිවේ එක යනවා කියන්නේ පැයට කිලෝමීටර් 100ට යනවා. ඒතකොට චලිත ඒකාකාරයිනේ. ඕක කොහේ හරි හැප්පුණොත් එහෙම ගැට් එක මේ දාලා තියෙන මේ හයිවේ එකේම තියෙන මේ ඇන්දේ නේද වාහනේ වලින් ගහලා තින්නේ දෙපැත්තේ ඕකක හැප්පුණොත් මේ හානියක් නැද්ද නෑ හානියක් වෙනවා ඒ කියන්නේ වේගයේ ඒකාකාර වුණා කියලා හානියක් නොවි තියෙන හානියක් වෙනවා වේගයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම හානියක් වෙනවා චලනය වෙන වස්තුවේ නම් C වැරදි B A හා B තමයි හරි උත්තරේ වෙන්නේ 34 විද්‍යුත් ඍණතාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති වගන්තිය. විද්‍යුත් ඍණතාවය ආවර්තික වමේ ඉඳන් දකුණට යනකොට වැඩි වෙනවා. හරි. 8 වෙනි කාණ්ඩයේ විද්‍යුත් ඍණතාවයක් නැහැ. මොකද ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ බැඳ ගැනීමේ හැකියාව එයාලා 8 වෙනි කාණ්ඩේ අයින් කරලා තියෙනවා. යම් ආවර්තයක 7 වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය විද්‍යුත් ඍණතාවයේ උපරිම අගයක් පෙන්න. ඔව් 7 වෙනි කාණ්ඩයේදී විද්‍යුත් ඍණතාව ඉලෙක්ට්‍රෝන ඇද ගැනීමේ හැකියාව උපරිම. ඒකත් හරි. ඔක්කොම හරි ABC ඔක්කොම හරි 35 ළමයෙකු තප්පරයට මීටර 40කින් ජල රොකට්ටුවක් නිකුත් කරනවා ගුවන්ගත කරනවා ජල රොකට්ටුව ඉහළ නැගෙන උපරිම උසේදී ප්‍රවේගය දැන් මේක මුලදී තප්පරයට මීටර 40 ලොකු වේගයක් අපි නැත්තම් ගලක් ගහනවා නැත්තම් බෝලයක් උඩ දානවා කියලා හිතන්න. ඒතර ආරම්භයේදී මෙහෙම ආරම්භයේදී විශාල ප්‍රවේගයක් තියෙනවා. මේ වේගය එන්න අඩු වෙලා ගිහිල්ලා මොහොතක් නැවතිලා ආපස්සට ගුරුත්වය යටතේ වැටෙනවා. එහෙනම් මේ කොච්චර වේගෙන් උඩ දැම්මත් ඒක ගිහිල්ලා උඩ නවතින තැන. ඒ කියන්නේ උපරිම උසේදී ඒකේ ප්‍රවේගය බිඳුවයි. ප්‍රවේගය මුලදී වැඩි. ඒක ටික ටික අඩු වෙවි ගිහිල්ලා ප්‍රවේගය බිඳුව වෙලා ආපස්සට එන්න පටන් ගන්නවා. බෝලයක් උඩ දාපුවාම ඒ දේ වෙන්නේ. ජල රොකට්ටු වරපුවාම ඒ දේ වෙන්නේ. එhmenan මේක උපරිම උසේදී මෙයාගේ ප්‍රවේගය බිඳුවයි. 36 චලිතය නිරූපණය කිරීමට අඳිනු ලබන ප්‍රස්ථාර සම්බන්ධයෙන් A විස්ථාපන කාල ප්‍රස්ථාරයක රේඛාවේ අනුක්‍රමණයෙන් ප්‍රවේගය විස්ථාපන කාල මේ පැත්තට විස්ථාපනය කාලය මෙන්න ප්‍රස්ථාරයේ අනුක්‍රමණය කියන්නේ මේක y යට xy කියන්නේ විස්ථාපනය වෙදීම කාලය ප්‍රවේගය එන්නේ එහෙනම් මේක හරි A ප්‍රකාශය හරි ඒ වල කියලා තියෙන කතාව හරි. B ප්‍රවේග කාල ප්‍රස්ථාරයක චක්‍රය හා කාලක්ෂය අතර ආවරණයක වෙන කොටස. දැන් මේක ප්‍රවේග කාල නම් මෙන්න මේ ප්‍රස්ථාරය සහ මේ අක්ෂය ආවරණය වෙන මේ කොටසේ වර්ගඵලයෙන් එනවලු විස්ථාපනය නැත්තම් ගමන් කළ දුර. එහෙම ඒවත් අපි ගණනය කරලා තියෙනවා. B මේකත් හරි. C මේ ප්‍රකාශ දෙක අතරින් අහන්න. ඒත් හරි Bත් හරි. දෙකම සත්‍ය වේ. එහෙනම් 36ට උත්තරේ 3. 37. චලිතය වන වස්තුවක සිදු කරන විස්ථාපනය බලන්නකෝ. චලිතේ ඉදිරි දිශාවට විස්ථාපන ධනාගයක් අතර ආපසු දිශාව අපි සලකන දිශාවට ධන කියලා ගත්තොත් අනිත් දිශාව ඍණ. ඒක හරි. මේක හරි දෙක යම් ස්ථානයක සිට ඉදිරියට ගමන් කර ආපසු එම ස්ථානයටම එනවා නේද අපි ඉන්න තැන ඉඳලා මීටර් 5ක් ගිහිලා මුල් තැනටම එනවා එහෙනම් පිහිටීමේ සිදු වෙනස විස්ථාපනය ශූන්‍යයි බිඳුවයි ඒකත් හරි C විස්ථාපනයේ වෙනස් වීමේ ශීඝ්‍රතාව ත්වරණය වැරදි විස්ථාපනයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවට කියන්නේ ප්‍රවේගය කියලා ත්වරණය නෙමෙයි C වැරදි D විස්ථාපනයට විශාලත්වයක් වගේම දිශාවක් තියෙනවා. ඒක දෛශික රාශියක්. මේක හරි. හරියන්නේ එහෙනම් ABD. ABD තියෙන්නේ කීයද? 4 වෙනි උත්තරේ. 38 ජීවි සෛල සම්බන්ධයෙන් සිසුන් කිහිප දෙනෙකු සිදු කරපු ප්‍රකාශය. A ජීවි දේහයේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකයේ සෛලයයි. මේ ඊළඟ එකට මම දාන්නේ.
ජීවී දේහයේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකක සෛලය එක හරි. සියලුම ජීවීන් සෛල එකකින් හෝ කීපයකින් නිර්මාණය වෙලා තියෙන එකත් හරි. නව සෛල ඇතිවන්නේ පැවති සෛල වලින්මයි. එකත් හරි. නිවැරදි වන්නේ ඔක්කොම ABC සියල්ල. ABC සියල්ල. 39 මේක 38ට 4 39 නිව්ටන් නියම සම්බන්ධ වැරදි ප්‍රකාශය. පළමු නියමයෙන් කියවෙන්නේ වස්තුවක් මත ක්‍රියා කරන බාහිර බලය වස්තුවක් මත බාහිර අසන්තුලිත බලයක් ක්‍රියාත්මක වෙන විට වෙන දේවල්. පළවෙනි නියමයෙන් කියන්නේ ඒක තමයි. එක උත්තරය. පළවෙනි උත්තරේ හරි. දෙවැනි එක. දෙවන නියමයෙන් වස්තුවකෙහි ක්‍රියාත්මක වන අසන්තුලිත බල. දෙවැනි එක කියන්නේ ස්කන්ධය වැඩි වෙනකොට ත්වරණය මේකේ ත්වරණය අඩු වෙනවා කියලා. අසන්තුලිත බල ගැන නෙවෙයි දෙවැනි නියමයෙන් කියවන එක වැරදි. මෙයාලා කියන එක. තුන්වෙනි එක. එකිනෙකට වස්තු දෙකක් අතර ක්‍රියාත්මක වන අන්‍යෝන්‍ය බලය පිළිබඳ තුන්වෙනි නියමය. ඕක දැන් අපි බිත්තියකට හයියෙන් ගැහුවොත් අත රිදෙනවා. ජලයට හබලෙන් බලයක් යොදපුවාම ඊට සමාන ප්‍රතිවිරුද්ධ බලයක් යොදනවා. වස්තු දෙකක් අතර අන්‍යෝන්‍ය බල ගැන කියන්නේ තුන්වෙනි නියමය. හරි. 4 පළමු දෙවන හා තෙවන නියම වගේ වස්තු දෙකක් මත ක්‍රියා කරන බල පිළිබඳ විස්තර කරන වස්තු දෙකක් මත ක්‍රියා කරන බල ගැන තමයි මේ ඔක කියන්නේ. ඒතර මේක වැරදි දෙක. වැරදි දෙක. 40 අධිවේගී මාර්ගයක ගමන්ගත් මෝටර රථයක උපරිම ඉන්ධන කාර්යක්ෂමතාව ලබා ගැනීමට තියෙන. එතකොට අධිවේගී එක්ක යන වාහනයක සාමාන්‍ය වාහනයකට වඩා වෙනසක් තියෙනවා. බාධක අඩුයි. නේද? රේල් පාරවල් වල නවත්තන් ඉන්න වෙන්නේ ඊළඟට වාහන ට්‍රැෆික් කියලා නැහැ. මන් තීරුවේ යන්නයි තියෙන්නේ. මේ එහෙනම් ගොඩක් වෙලාවට ඒකාකාර වේගෙන් ගිය හැකියි. බාධක අඩුයි. නවත්ත යන්න වෙන්නේ නැහැ. එතකොට මේ ඒ නිසා වේගය අඩුවීම වැඩිවීම සිද්ධ කරගන්න වෙන්නේ නැති හින්දා ඉන්ධන වැය වෙනවා අඩුයි. එකම වේගෙන් ගිය හැකිනේ. දැන් බස් එක නම් ටිකක් දුර ගියා ආය නැවැත්තුවා. ආය මේ මුල් වේගය ගන්න ලොකු ඉන්ධන ප්‍රමාණයක් වැය කරන්න වෙනවා. ට්‍රැෆික් එක යන වාහනවලත් එහෙමයි. වේගය අඩු කරපුවාම වැඩි කරගන්න අමුතුවෙන් එන්ජිම වැඩි බලයකින් ක්‍රියාත්මක වෙන්න ඕන. ඉන්ධන නාස්ති වෙනවා. දහනය වැඩි. එතකොට එහෙනම් මේ අධිවේගී කියන එකේ හැකි සෑම විටම මාර්ගයේ ඒකාකාර ප්‍රවේගයෙන් යනවා. ඒකෙන් පුළුවන් ඉන්ධන කාර්යක්ෂමතාව ඒක හරි. තිරිංග භාවිතයට වඩා ත්වරකය භාවිතයෙන් වාහනේ වේගය පාලනය කරයි. බ්‍රේක් ගහන්න ඕනේ ඇක්සිලරේටර් කියන්නේ වේග පාලකේ. ඒතර බ්‍රේක් ගහන්න නැතුව දැන් මොකද ළඟ එකපාර ළඟ නවත්තන්න වෙන්නේ නැහැ. ඒ හින්දා වේගය මේ බ්‍රේක් එක අමතක කරලා ඇක්සිලරේටර් එකෙන් වේගය අඩු වැඩි කරගත්ත හැකි. මොකද පාර හරහා මිනිස්සු පයින්නේ නැහැ, හරක් පයින්නේ නැහැ, බල්ලෝ පයින්නෙත් නැහැ. එහෙම පැන්නත් එහෙම නවත්ත යන්නත් බෑ සාමාන්‍යයෙන්. එහෙම ෂණිකව නවත්තීම් වෙන්නේ නැහැ. සාමාන්‍ය පාරක වගේ ෂණිකව නවත්ත ගන්න වෙන්නේ නැහැ. ඒ හින්දා බ්‍රේක් එක භාවිත නොකර වේගය යම් අඩු වැඩි කරගත්ත හැකි. ත්වරකයේ හේවත් ඇක්සිලරේටර් පාවිච්චි කරනවා. ඒකත් හරි. වාහනේ රෝද සඳහා පළලින් වැඩි ටයර් දානවා. එතකොට පළලින් වැඩි ටයර් දැම්ම කියලා මේ ඉන්ධන කාර්යක්ෂමතාවට එන්නේ මේ පළලින් වැඩි ටයර් දාන්නේ අර බර වාහනවල දැන් වැලි ලොරි නේද? කන්ටේනර් ඒ වගේ බස් එකේ වුණත් සෙනඟ ගොඩක් යනවනේ. එතකොට පළල රෝද ඊළඟට රෝද ඩබල් ඊට පස්සේ වට රෝද දෙක දාලා තියෙනවා දෙපැත්තටම. ඒ වයින් කරන්නේ අර පාර මත යෙදෙන පීඩනය වෙනස් කරන එකක් තියෙනවා. එතකොට මේක මේ ඉන්ධන කාර්යක්ෂමතාවට ගැලපෙන්නේ නැති පිළිතුරක්. එහෙනම් C වැරදි. මේකේ හරි එහෙනම් A හා B පමණයි. A හා B. A හා B තියෙන්නේ පළවෙනිම උත්තරේ මේක තියෙන්නේ. මැසේජ් වගේ තියෙනවා බලමු. සර්වර් කාලෙකින් දැක්ක ස්තුතියි කියලා තියෙනවා. කවුද?
හරි මේක එක කොටස හරි මේකේ දෙවෙනි කොටස ඔයාලා ලියන්න මට හෙට නම් බැරි වෙයි. ආය දවසක් කරමු දවස් දෙක තුනකින් මම දවසක් දාන්නම් මේකේ දෙවෙනි කොටසේ පුළුවන් ඒවාට උත්තර ලියලා තියාගන්න. තියෙන්නේ දැන් මේකේ මේ සමහර පැහැදිලි කිරීම් තියෙන හින්දා බෝඩ් එක තියෙන්නේ දැන් මට පොඩි ගැටලුවක් තියෙනවා දැන් කම්පියුටර් තියෙන එක තැනක බෝඩ් එක තව තැනක තියෙන ඒකයි මේකට මේට මාරු වෙවි ටිකක් කරේ මොකද රෙකෝඩින් රූම් එක ගන්න මේ තියෙන පන්ති මෙහෙට මෙහෙට කැලි ටික ගැට ගහගෙන කරන්නේ මේ ඒ හින්දා අපහසුයක් වුණත් දන්නේ අඬ ඇහුණත් දන්නෙත් නෑ මේ මොන හරි ගැටලු තියෙනවා නම් මේකේ මැසේජ් දාන්න එහෙනම් මේ එහෙනම් අද අපි ඒක අවසන් කරමු අද මීටින් එක ක්ලාස් එක. ඔයාලා මේකේ දෙවෙනි කොටස කරන්න මේ පේපර් ඉවර කරලා අපි අලුත් පාඩම් පටන් ගමු. දෙවෙනි කොටස කරන්න මේ ඒක අපි ඉදිරි දවසක සාකච්ඡා කරමු. සාකච්ඡා කරන ඒ වගේම දැන් මෙහෙමයි මේ පන්ති අපි මේ දවස් කිහිපයක් නොමිලේ කරන්නේ. ඒ නිසා මේ ඔයාලගේ තව මේ යාළුවෝ ඉන්නවනම් මේ WhatsApp group එකට නම්බර එක එවන්න මම ඇඩ් කරගන්නම්. මොකද දැන් මේ දවස්වල සමහර අයට මුකුත්ම නැහැ ඉගෙන ගන්න ක්‍රමයක්. ඒ නිසා මේ මගේ data ටිකක් තමයි වැඩිපුර යන්නේ. ඒක කමක් නැහැ. ඉතින් මේ කාලේ තියෙන්නේ. ඒ හින්දා මේ කැමති යාළුවෝ ඉන්නවනම් මේ ඔයාලා මේකට සම්බන්ධ වෙන ක්‍රමය කියලා දෙන්න. ඊළඟ Zoom දාගන්න ක්‍රමය කියලා දෙන්න. නේද? ඒක ඔයාලට පින් සිද්ධ වෙන වැඩන්නේ. එහෙම කරලා සම්බන්ධ වුණ හැකියි. දැන් මේ මම මේ තව ටික දවසක් නොමිලේ කරනවා ක්ලාස් කීපයක්. ඒ නිසා යාළුවෝ කැමති අයට සම්බන්ධ වෙන්න කියලා කියන්න. එහෙනම් මේ අදට නවත්තමු. සුබ සන්ධ්‍යාවක්.